समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मं सवन कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා අනඤ්ඤ සරණාති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාටම ප්‍රඥාවම පහළ වේවායි කියලා මුලින්ම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන ගමන් අප ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ මේ මොහොත වෙන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන අපි හැම කෙනෙකුටම බලපවත්නා වූ විවිධ කරදර බාධක දුක්ඛ දෝමනස්යන් පීඩනයන් මේ සියල්ලක්ම නැති වෙලා වඩාත් යහපත් වූ රටක් නිර්මාණය කරන්නට අවශ්‍ය කරන ශක්තිය, ඒ ආශිර්වාදය දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ස්වර්ණමාලී මහා චෛත්‍යරජාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ජයසිරි මහඳුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබේවායි කියලා තමයි මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමතියි. අද පොසොන්පුර පසළොස්වක පොහෝ දවසේදී මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය රැගෙන ඇවිත් එහෙම නැත්නම් වැඩමගෙන ඇවිත් මේ රටේ ධර්මයේ ස්ථාපිත කරපු අවස්ථාව, මහා ශිෂ්ටාචාරයකට උරුමකම් කියපු අවස්ථාව, මහා සංස්කෘතියකට සම්ප්‍රදායකට උරුමකම් කියපු අවස්ථාව. පින්වත්නි, අපි අවුරුදු 2500කට වඩා ඉතිහාසයක් පිළිබඳව කතා කරනවා. මා දන්නවා අද බොහෝ ස්වාමින් වහන්සේලාගේ දේශනාවන් වලදී බොහෝ විට පාදක කරගන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමා ප්‍රමුඛ කොට ඇති රාජකීය පරම්පරාවට රටේ වැසියන්ට දේශනා කරපු චුල්හත්ති පදෝපම සූත්‍ර දේශනාවන්, ඒ වගේම සමචිත්ත පරියාය දේශනාවන්, දේවදූත සූත්‍ර දේශනාවන්, පේතවත්ව විමානවත් වැනි දේශනාවන් බොහෝ විට උන්වහන්සේලා දේශනා කරાવી. අපි බොහෝ දිනක් මේ බොහෝ දේශනාවන් පිළිබඳව, ඒ දේශනාවන්ගේ අන්තර්ගතය පිළිබඳව පින්වත්නි අපි ශ්‍රවණය කරලා තිබෙනවා, අහලා තිබෙනවා. අපිට ඇත්ත වශයෙන්ම මේ කාලවකවානුව තුළ අවශ්‍ය වන්නේ අපේ ඉතිහාසයේ තුළ අපිට මගහැරුණු තැන්, අපි අමතක කරපු තැන් නැවත සොයා ගන්නට. අපිට රටක් විදියට, ජාතියක් විදියට අපි සියලු දෙනාම දන්නවා අතිශයින්ම පීඩාකාරී, ඒ වගේම අතිශයින්ම භයානක තැනක අපි ජීවිතේ ගත වෙන්නේ. තව ඉදිරි කාල පරිච්ඡේදයත් මීට වඩා අතිශය භයානක වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මට අවශ්‍යයි මූලික වශයෙන්ම ඔබට මේ පසබිම පිළිබඳව සඳහන් කරලා අපට අපේ ජීවිතයේ තුළ ධර්මානුකූලව ගොඩනගාගත යුතු කාරණාවන් කුමක්ද කියලා කියන එක ඊ타ත්ම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ට අනුකූලවම දේශනා කරන්නට. පින්වත්නි, අපි දන්නවා අපේ ජීවිතවල හැම වෙලාවකම හැම මොහොතකම අපිට මහා දුකක් තිබෙන්නේ. මා කියන්නේ කිසියම් කෙනෙක් අපේ ජීවිතය තුළ ප්‍රාර්ථනාවක්, අපේක්ෂාවක් තියෙනවා නම් නැවත වතාවක් උත්පත්තිය ලබන්නට ඔබ හිතනවා නම්, කල්පනා කරනවා නම් මට නැවත භවයක් අවශ්‍යයි, නැවත මට ඥාති මිත්‍රාදීන් හිතවතුන් මට ලබන ආත්මයේදීත් මුණ ගැහෙන්න අවශ්‍යයි. මෙහෙම හිතුවොත්, කල්පනා කරොත් ඔබ හොඳට මතක තියාගන්න, නැවත වතාවක් අපිට මේ කියන දුක්ඛ දෝමනස්යන්ටම මුණ පාන්න ජීවිතය තුළ සිද්ධ වෙනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ නැවතත් භවයක ප්‍රාර්ථනා කළොත් ඔබට ලැබෙන ආත්මයේදීත් මේ ආකාරයකටම තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල ඒ වගේම කිරිපිටි ටිකක් නැතුව බෙහෙත් ටිකක් නැතුව මේ මහා පීඩාකාරී සමාජයකම ජීවත් වෙන්න සිද්ධ වුණොත් ඒක මහා දුකක් බවට අපේ ජීවිතේපත් වෙනවා. ඒ නිසා අපි බෞද්ධ පිරිස විදියට හැම වෙලාවක් තුළදීම අපේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව එහෙම නැත්නම් අපි උත්සාහව යොදු වන්නේ අපේ සකල විද කෙලෙස් නැති කරලා උතුම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට මඟ විවර කර ගැනීමයි. ඔබ දන්නවා මේ පොසොන් සඳ පායාගෙන එනකොට අපට මහා අසිරිමත් ස්වභාවයක් දැනෙනවා. ලංකාවේ ජීවත් වන සතර දිග්භාගයෙන් පිරිස පොසොන් සඳ එළිය වැටෙනවත් එක්කම එහි ආශිර්වාදය ළඟා කරගන්න අපට ඊ타මතම ඉතිහාසයක් තිබුණා. මීට අවුරුදු 3-4කට උඩදී ඔබ දන්නවා තරුණ වයසේ ජීවත් වන ඔබ, ඒ වගේම ළමා වයසේ ජීවත් වන ඔබ, වැඩිහිටියන් විදියට ඔබ මොනතරම් ඔබේ සිත් තුළ එක්තරා ආකාරයකට අසිරිමත් ස්වභාවයක් පොසොන් උදාවත් එක්ක සිද්ධ වුණාද? භාග්‍යතුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කිරීමෙන් පසුව උදා වෙන ඒ මහා සංස්කෘතික මංගල්‍යක පැත්තකින් අපේ ජීවිතයේ පිළිබඳව ඉතාමත්ම අපූර්ව අහිංසක විනෝදාස්වයන් ලබා දෙන කාල පරිච්ඡේදයක් බවට පත් වුණා. පොසොන් සමය උදා වෙනකොට අප දන්නවා අනුරාධපුර ප්‍රදේශයේට දහස් සංඛ්‍යාතෝ පිරිසක්, ලක්ෂ සංඛ්‍යාතෝ පිරිසක් ඒ ප්‍රදේශවලට ඇදී එනවා. අප විශේෂයෙන් අපේ රාජකාරී කටයුතු කරන රජරට විශ්වවිද්‍යාලයෙහි අවුරුදු 20ක පමණ කාල පරිච්ඡේදයක් අපි උදේ හවස මිහින්තලා ගිරිහිස තුල තිබෙන්නා වූ චෛත්‍ය රජරන් වහන්සේත් ඒ වගේම මේ වටපිටා පරිසරය තුල තිබෙන්නා වූ පාරිසරික තත්ත්වය ස්වභාවයත් ඒ වගේම ගල්ලින් කටාරම් සහ අනිකුත් පුරාවිද්‍යාත්මක පෞරාණික වශයෙන් තිබෙන මේ බොහෝ දේවල් දකිනකොට බලනකොට පින්වත්නි අපට දැනෙන්නේම මහා පුදුමාකාර විදිහේ ආධ්‍යාත්මික ශක්තියක් මොසවිච්චි පුණ්‍යවන්ත වූ භූමියක්. ඒ ආධ්‍යාත්මික මහා පුණ්‍යවන්ත වූ භූමිය ශක්තිය මේ සියල්ලක්ම උදේ පාන්දර අපට මිහින්තලාවට නගින විට මිහින්තලාව අපිට යම් විදිහකින් වන්දනාමාන කරන විට දැනෙනවා. අදටත් දැනෙනවා. ජීවිතයේ කෙනෙකුට එවැනි තැනක වන්දනාමාන කරන්නට ලැබෙන එකත් උදේ හවස දකින එකත් මා විශ්වාස කරන්නේ බෞද්ධ පිරිස විදියට නම් අපට මහා ආධ්‍යාත්මික ආශිර්වාදයක් බවට පත් වෙනවා. මිහින්තලාවට පිටින් තිබෙනා වූ මහා කනදරාව දිහා බලාගෙන ඉන්න විට අපට අපේ ජීවිතය තුළ තිබෙනා වූ බොහෝ දේවල් අපේ තිබෙනා වූ විඩාව බොහෝසෙයින් නිවාලන්නට හේතු වෙනවා. හවස් යාමේදී ශ්‍රී මා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නකොට මහා සෑය දිහා බලාගෙන ඒ තුල කිසියම් වේලාවක් තමන්ගේ සක්මනේ නිරත වෙලා ඉන්න විට තමන්ගේ චිත්ත සමාධියක් ඇති කරගෙන මහා සෑය දිහා බලාගෙන ඉන්නකොට ඒ වත් පිළිත් පූර්ණත්වයට පත් කරනකොට අපට දැනෙන්නා වූ ඒ ආධ්‍යාත්මික ශක්තිය පින්වත්නි කිසි ලෙසකින්වත් අපිට උකහා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. වෙන තැනකින් ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මිනිසුන්ට මිල මුදල්, සල්ලි භාගයේ, තනතුරු මාන්න ආදී කොයිතරම් මිනිසුන්ගේ ජීවිත තුළ තිබුණත් නමුත් මිනිසුන්ගේ ජීවිත තුළ යම් විදියකින් සතුටක් නිවීමක් නැත්තම් මා හිතන්නේ ඔබ ජීවත් වෙන එක්තරා ආකාරයකට ගිනි ගොඩක් තුළ බලන්ට මේ වගේ දවසක මේ මහා අසිරිය පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට අද අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ එක්තරා ආකාරයක ගිනි ගොඩක් මැද යයි කියලා මට හිතෙනවා දැනෙනවා. ඒ ගිනි ගොඩ මැද ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ නිසා පිච්චෙනවා. දහසක් දෙනා මිනිසු පිච්චීමට ලක් වෙනවා. තව සමහර වෙලාවට මාසයක් දෙකක් යන විට සමහර වෙලාවට මේ ආර්ථික විශේෂඥයන් පවසන විදියට අපිට විශාල ආහාර අරබුදයකට මුහුණ පාන්න සිදුවෙනවා. ලෝකයේ බොහෝ මිනිසුන් ඉදිරියේහි මුතු යැටේ ලෙස සඳහන් කරපු ලෞතර බුදුහාමුදුරු තුන් වතාවක් වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවලා ධර්මයේ දේශනා කරපු මහා ශිෂ්ටාචාරයකට උරුමකම් කියපු අපේ රටේ හිටු මහා ප්‍රතාපවත් රජවරු දුටුගැමුණු රජතුමා මහා පරක්කම් බාහු රජතුමා වැනි මහා රජවරුන් මහා සෑයවල් සකස් කරපු පිරිස මහා වැව්දාග සකස් කරපු පිරිස අපේ රටින් චීනය වගේ රටවල් වලට පවා ධාන්‍ය අපි යවපු රටක් ඒ තරම් මහා ශාස්ත්‍රික රටක් තිබිච්ච රට අද ඊ타ත්ම ඛේදනීය තත්යකට එක්තරා ආකාරයකට පත් වෙලා තිබෙනවා. පින්වත්නි මේ රට ධර්මානුකූලව මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු දවසක මේ රට ගොඩනගා ගැනීමේ ශක්තිය අපි හැමදෙනාගේම ජීවිතවල තිබෙනවා. ඒක හේතුවක් තිබෙනවා.
මේ මිහින්තලාවේ අපි උදේ හවස දකින්නකොට බලනකොට ඒ වටපිටා පරිසරය තුළ තිබෙනා වූ ඒ පාරිසරික ස්වභාවයේ తত্ত্বය එහෙම නැත්නම් ඓතිහාසික වශයෙන් අපිට තියෙන සංස්කෘතික උරුමය මා හිතන්නේ ලෝකේ බොහෝ රටවල් වලට ඇත්තේ නැහැ. දියුණුවයි කියලා හිතන කල්පනා කර රටවල් වලට නැති මහා සංස්කෘතික වශයෙන් උරුමයක් තිබෙනවා. අපිට මහා දේශීය ඥානයක් තිබෙනවා. එතකොට ඒ තියෙන උරුමය සහ සංස්කෘතිය අපිට මහා අභිමානයක් බවට පත් වෙනවා. මේ රට තුළ තිබෙනා වූ ජෛව විවිධත්වය අරගත්තට පස්සේ පින්වත්නි අපිට විවිධ භෞගෝලික එහෙම නැත්නම් පාරිසරික වශයෙන් විවිධ කලාප තිබෙනවා. අපිට වැසි ලැබෙන කලාප තිබෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපිට අවුව නිසියාකාර විදිහට ලැබෙන කලාප තියෙනවා. මේ ඔක්කොම දිහා බලනකොට අපි මොනතරම් වාසනාවන්ත රටකද ජීවත් වුනේ. අපේ තුල තිබෙනා වූ විරල තීරේ, අපේ තිබෙන කලපු, ඒ වගේම යම් යම් ආකාරයේ තිබෙන දූපත්, අපේ රටේ තිබෙනා වූ නොඑක ආකාරයේ මහ පොළොවේ තිබෙනා වූ මාණික්‍ය මේ සියල්ලක් වගේම උතුම් දළදා හාමුදුරුවෝ වැඩ සිටිනවා. ජයසිරි මහ හාමුදුරුවන් වහන්සේ වැඩ සිටිනවා. මහා සෑයවල් තිබෙනවා. මහා වැව් දාගැබ් තියෙනවා. මහා කලා නිර්මාණ තිබෙනවා. පිළිම නෙළපු අවස්ථාවන් තිබෙනවා. සමාධි ප්‍රතිමා වහන්සේ නෙළපු අවස්ථාවන් තියෙනවා. අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළපු අවස්ථාවන් තියෙනවා. මේ සියල්ලක් තුලදීම අපේ රටේ ජීවත් වන මිනිසු මොනතරම් සෞභාග්‍යයෙන් ශිෂ්ටත්වයෙන් යුතු ජීවිතයක් ගත කරලා තිබෙනවද? ඒ සියල්ලක්ම ඉදිරියේහි කලා නිර්මාණ වගේම සාහිත්‍යයකට මොනතරම් අපි උරුමකම් කියලා තිබෙනවද? දැන් අපිට පේනවා මේ සියල්ලක්ම ඉදිරියේහි ඒ සියල්ලක්ම නෂ්ටාවශේෂ බවට පත් වෙලා ඒ සියල්ලම ඉදිරියේ අපි එක්තරා ආකාරයකට දීන જાතියක් බවට පත් වෙලා තිබෙනවා. අනාථ જાතියක් බවට පත් වෙලා තිබෙනවා. රටක් විදිහට ගත්තට පස්සේ රට එක්තරා ආකාරයකට අගාධයකට පත් වෙලා තිබෙනවා. තරුණයන් අරගලේ නිරත වෙනවා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් Tamanගේ දුවදරුවන්ට කෑමක් බීමක් දී ගන්නට බැරුව සමහර වෙලාවට ඊයත්ව ලත වෙනවා. සමහර ඇත්තන් මේ රට එපායයි කියලා අපේ රටින් විදේශගත කරන ප්‍රමාණය දවසින් දවස අපට පේනවා විශාල ප්‍රමාණයක් වැඩි වෙනවා. ලෝකයා ඉදිරියේහි අපි හිඟන જાතියක් බවට පත් වෙලා තිබෙනවා. කණ්ඩ බොණ්ඩ නැති જાතියක් බවට පත් වෙලා තිබෙනවා. තමිල්නාඩු වගේ රටවල් වල ඒ රටවල් වල සමහර වෙලාවට තේ කඩ ඉස්සරහා පිම්පෙට්ටියක් වගේ එකක් තිබෙනවා ලංකාවේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න කියලා රුපියලේ දෙකේ ඉඳලා එකතු කරන ස්වභාවයක් තියෙනවා. මේ සියල්ලක් තුලදීම ඔබට දැනෙන කාරණාව තමයි ඔබට හිතෙන කාරණාව තමයි අපි මොනතරම් පල්ලෙහාට වැටිච්ච ප්‍රපාතයකට වැටිච්ච જાතියක් බවට පත් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ කියන தত্ত্বයේ ස්වභාවය ඊ타ත්ම හොඳින් අවබෝධ කරගත්ත කෙනෙකුට ඇත්ත වශයෙන්ම මේ தත්වයකට පත්වීම සඳහා බලපාපු කාරණාව අපිට හොයාගන්නට පුළුවන්කමක් තියෙනවා. මේ தත්වයත් එක්කම අපිට මේ ක්‍රමයෙන් ගොඩීමේ ක්‍රමයකුත් තියෙනවා. මා සඳහන් කරන්නේ අපට අපේ ජීවිතයේදී ආපහු හැරලා බලන්න දුන්න හොඳ ඉඩකඩක් මේක. හරියට අපි අදිෂ්ඨානශීලී විදියට සිහි කල්පනාවේ යුක්තව ඒ වගේම ඊ타ත්ම හොඳ උත්තාන වීරිය යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් නැවත වතාවක් අපිට මේ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරන්නට පුළුවන්කමක් තියෙනවා. මේ ලෝකේ වෙනස් කළේ පින්වත්නි මිනිස්සු වෙනස් කළේ. මේ ලෝකේ නිර්මාණය කළේ මිනිස්සු. ඒ නිසා මනුෂ්‍යයා තමයි මේ ලෝකේ දෙවියන්ටත් වඩා ඉහළින් ඉන්න කෙනා. ඔහු තමයි මේ චින්තනය දාර්ශනික தත්ත්වය නිර්මාණය කළේ. ඒ සියල්ලක් ඉදිරියේම අපිට සියලු දේවල් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. අපේ රටේහි ඉතාමත් හොඳ පාරිසරික තත්ත්වයක් තිබෙනවා වගේම ඒත් එක්කම අපිට පේනවා අපේ රටේ ඉතාමත් හොඳ බුද්ධිමය තත්ත්වයක් මේ ජීවිත තුළ ගැලපිලා තියෙනවා. මේ සියල්ලක්ම ඉදිරියේදී අපට ජීවත් වෙන්න පුළුවන් මේ ගහකොළ සතා සීපාවගේ තියෙන මේ වටිනාකම මේ ආධ්‍යාත්මික සුන්දරත්වයේ පින්වත්නි ලෝකයේ වෙන කිසිම තැනකින් අපිට ගන්නට හැකියාවක් නැත්තේ නේ. ඒ නිසා මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට වැඩම කරවීම කියලා කියන මේ ඓතිහාසික දවසේදී අපට උරුම වෙලා තිබිච්ච අපිට අහිමි වෙලා තිබිච්ච දේවල් අපි නැවතත් මතු කරගන්නට මේ හොඳ කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. දැන් ඔබ දන්නවා පහුගිය දවස් කීපේ පුරාවටම අපේ රටේහි විවිධ අපරාධ සහ නොයෙකුත් දේවල් සිද්ධ වුණා. ඒත් එක්කම සමහර වෙලාවට Tamanගේ දරුවාගේ බඩගින්න සඳහා ආහාරයක් නැතුණාට පස්සේ අල්ලපු ගෙදර ඉන්න අල්ලපු වත්තේ තියෙන දිල් ගහකින් එක ගෙඩියක් කඩාගත්ත අම්මා කෙනෙකුට පොල්ලෙන් ගහපු ස්වභාවය අපි දැක්කා. රුපියල් 100ක් ඉල්ලලා ඒ රුපියල් 100 නොදුන්න නිසා අම්මා කෙනෙක් ඝාතනය කරපු අවස්ථාවන් තිබෙනවා.
මහමගදී සමහරලාට කඩේකට ගිහිල්ලා බඩු ටික අරගෙන එළියට බහිනකොට සමහර කාන්තාවන් පිරිමි පුජ්‍යලයන් බයිසිකල් වලින් ත්‍රීවල වලින් ඇවිල්ලා ඒවා කඩාගෙන යම් විදියකින් Tamanගේ තියෙන ආභරණ සහ වටිනා කියන දේවල් තිබුණා ඒවා රැගෙන යන ස්වභාවය අපි දැක්කා. සමහරු මේවා කියන්න බයයි, නීතියට යන්න බයයි. Tamanගේ ජීවිතය පිළිබඳව ලොකු ආසාවක් තිබෙන නිසා මේව වහගෙන ඉන්නවා. එතකොට අපිට පේනවා එන්නම මේ தত্ত্বය මේ ස්වභාවය ගොඩාක් මේ සමාජය තුළ ව්‍යාප්ත වීගෙන යනවා. එතකොට මෙවැනි තත්ත්වයක් මෙවැනි ස්වභාවයක් මේ රට තුළ නිර්මාණය වීගෙන එනකොට පින්වත්නි අපි මේ පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. දැන් ඇයි මෙහෙම දෙයක් උනේ? ඒ නිසා මෙවැනි තත්ත්වයක් මිනිසු මේ තරම් බනහන රටක මේ තරම් යම් යම් ක්‍රියාවන් වල නිරත වන රටක මේ තරම් මහා සම්පත්තියෙන් තියෙන රටක මෙවැනි තත්ත්වයකට රට උදාවීම පිළිබඳව අපි නැවතවතාවක් විග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. මේකට මූලික කාරණාවක් තිබෙනවා අපි එකිනෙක පුච්චලයන්ට යම් යම් ආකාරයේහි අපි ඇඟිල්ල දික් කරනවාට වඩා මේ ධර්මානුකූලව තමයි බලන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඔබ දන්නවා අපේ දීඝනිකායේ සඳහන් වන චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාව. පින්වත්නි අදටත් මේක ගලප ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඕනෙම රටක් ප්‍රපාතයකට වැටෙන විට ඕනෙම අගතිගාමී රජ කෙනෙක් පාලකයන් ඒ රටවල් වල ඉන්නකොට අපි දන්නවා මේ චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාව මනා ලෙස ගැලපෙනවා. ඔබට මා එක කාරණාවක් සඳහන් කරන්නම් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාට සඳහන් කරපු කාරණාවන්. ඒ කාරණාවන් වල අපිට පේන්නේ රජ කෙනෙක් වුණාම පාලකෙක් වුණාම ඒ පාලකයා ඒ එහෙම නැත්නම් පාලන තන්ත්‍රය ඒ රටේ අයිතිකාරයෝ නෙමෙයි. Tamanට අයිතිකාරත්වයේ තියෙනවා නම් ඒ අයිතිකාරයත්වයේ තියෙන කෙනෙකුට ඕන දෙයක් කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඕන සම්පතක් විකුණන්න පුළුවන්. Tamanගේ ගෙදර තියෙන බඩු මුට්ටු විකුණන්න පුළුවන්, ගහකොළ සතාසීපා විකුණන්න පුළුවන් නෑ. ඔහු මේ අයිතිකාරයා නෙමෙයි, ඔහු බාරකරුවා බවට පත් වෙනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ ආදර්ශය ලබා දුන්නා. රජතුමනි ඔබ මේ රටේහි යම් විදියකින් ඔබේ අයිතිකාරයා නෙමෙයි, මේක ඔබේ බූදලයක් නෙමෙයි. මේක මේ රටේහි ඔබට තියෙන බාරකාරත්වයක් පමණයි. ඔබ ගහකොළ සතාසීපාවට පවා ඔබ මේ අනුග්‍රහකත්වයේ දක්වන්න ඕනේ. ඒ වගේම රකින්න ඕන කියලා සඳහන් කළා. ඔබ දන්නවා මිහින්තලාවෙහි ඇත්ත වශයෙන්ම මිහින්තලාවෙහි දෙවෙනි මළුවට යන විට ওই දෙවෙනි මළුවේ තියෙනවා මිහින්තලා කතිකාවත කියලා එකක්. ওই කතිකාවත කියලා කියන්නේ අපේ රටේ කලමනාකරණයේ පිළිබඳ උගන්වන ඉතාමත්ම හොඳ අනර්ගෝ සෙල්ලිපියක්. ඒ විහාර කතිකාවත ඔබ කියවලා බලන විට අපිට පේනවා මොනතරම් දක්ෂ විදියට මීට අවුරුදු දහස් ගණනකට ඉස්සර වෙලා ඒවා පරිපාලනය කළාද කියලා. ගහකොළ සතාසීපාවට තිබිච්ච තැන, ඒ වගේම කිසිම තැනකින් හොරකමක් කරන්න බැරි විදියට තමන් කරන සේවාවට නිසියාකාර විදිහේ වටිනාකමක් ලබා දුන්න. ඒ කරන සේවයට උපරිම ගෞරවයක් ලබා දුන්න. දහස් ගණනක් හිටපු තැනක කිසිම අගතියක් නොවන ආකාරයකට ඒ පරිපාලනය සිද්ධ වුණා. අදටත් ඒ පරිපාලනයේ පිළිබඳව බොහෝ විශ්වවිද්‍යාලවල පර්යේෂණ කරන පර්යේෂකයන් විශේෂයෙන් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමක් කරනවා. ඉතිහාසයේ අපිට එවැනි දේවල් අපිට උරුම කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි වේවැල් කෙටියේ සෙල්ලිපිය, බදුළු සෙල්ලිපිය මේ හැම තැනකම තියෙන සෙල්ලිපිය වල අපිට පේන්නේ මේ රටේ ඉතිහාසය තුළ කරපු පරිපාලනය පිළිබඳව. අපිට ඒ තිබිච්ච පරිපාලන විශිෂ්ටත්වය කියලා කියන එක ලබා දුන්නේ ධර්මයත් එක්ක ගලපලා දුන්නේ. මේ රටේ ජීවත් වෙච්ච හැම පාලකයෙක්ම තමන්ගේ ජීවිත තමන්ගේ පරිපාලන තත්ත්වයන් ගොඩනගා ගත්තේ ධර්මයට අනුකූලව. භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් වලට අනුකූලව ගොඩනගා ගත්තේ. ඒ නිසා තමන්ගේ පෞල්වාදයක් පිළිබඳ හිතුවේ නෑ, කල්පනා කරේ නෑ, ආත්මාර්ථකාමී තත්ත්වයකටපත් වුණේ රට ගැන හිතුවා, ජාතිය ගැන හිතුවා, සතාසීපාව ගැන හිතුවා, භූමිය ගැන හිතුවා, අනිත් සත්‍යයගේ තියෙන බඩගින්න ගැන බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. ඒ නිසා එවැනි රජවරුන්ට මොනතරම් අභියෝගාවත් ඔවුන්ට තමන්ගේ ජීවිතවල තියෙන විශිෂ්ටත්වය ඔවුන් ජීවිතය තුළ ගොඩනගා ගත්තා. ඒ නිසා තමයි ඉතිහාසය තුළ හිටපු වැව් නිර්මාණය කරපු රජවරු, පාලනය කරපු රජවරු එදත් මිනිස්සු දේවත්වයෙන් සැලකුවා. අද මින්නේරියට ගත්තත්, ඒ වගේම කලාවැවට ගත්තත්, මහා පරක්කම සමුද්‍රයට ගත්තත් ඒව නිර්මාණය කරපු ඒ රජවරු, ඒ මූලිකත්වයේ දරපු රජවරු මිනිස්සු ඇත්ත වශයෙන්ම සැලකුවේ දේවත් වේලා සැලකුවේ. අපි බොහෝ වෙලාවට දේවත් වේලා සලකන්න තියෙන දේවල් අපිට පේනවා අපේ ඇස් පන අපිටම නැති වෙලා යනවා. රජකම කියලා කියන්නේ මිනිස්සෙකුට වටිනා දෙයක් තමයි.
ඒ නිසා රජකම කියලා කියන්නේ ඒ රජකම් කරන පාලනය කරන ස්වභාවයක් කියලා දීලා තිනවා. ඒක මිහිඳු හාමුදුරුවෝ ප්‍රදේශනා කළා. ඒ தත්ත්වේ නැතුව Taman විතරක් කල්පනා කරනවා නම් Tamanගේ પરම්පරාව විතරක් කල්පනා කරනවා ඔහු රජ කෙනෙක් කියලා හිතාගෙන හිටියට නමුත් රජ කෙනෙක් නෙමෙයි. අපිට පේනවා චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාව කියලා කියන්නේ හරි ඉතාමත් වටිනා වූ සූත්‍ර දේශනාවක්. රටක ලෝකයක තියෙනා වූ සාමකාමී තත්ත්වය සම්පූර්ණයෙන් බිඳ වැටිලා ඒ රටක ජීවත් වන මිනිසුන්ගේ අසහනය ගොඩනැගෙන හැටි මිනිමෙරුම් සිද්ධ වන ආකාරය පිළිබඳව මං හිතන්නේ ඒ බුද්ධ දේශනාව හැරෙන්නට නම් මං හිතන්නේ වෙන කිසිවක් අපිට හොයාගන්න බෑ ආගමනෝකූලව කල්පනා කරලා බලන විට. දේශපාලන අර්ථයෙන් සමාජීය අර්ථයෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම සංකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව කොයිතරම් වටිනවද කියලා කිව්වොත් එහෙම සක්විති රජ කෙනෙක් Tamanට සම්පත්තින් 7ක් තියෙනවා. ඒක රජ කෙනෙකුට තියෙන මහා සම්පත්තියක්. Tamanට තිබෙන්නා වූ රත සම්පත්තිය, එහෙම නැත්නම් භාර්යා සම්පත්තිය, පුත්‍ර සම්පත්තිය, හස්ත සම්පත්තිය, මේ මාණික්‍ය හස්ති මේ ආදි වශයෙන් තිබෙන්නා වූ ඒ සම්පත්තින් 7ක් කියලා කියන්නේ කෙනෙකුට වටිනාකමක් තියෙන දෙයක්. සක්විති රජ කෙනෙකුගේ ජීවිතය වඩාත් උත්කෘෂ්ඨ තලයකට ගෙනියන්නේ දස සක්විතිවත් අනුගමනය කරන විට. ඔබට මා කෙටියෙන් සඳහන් කළොත් එහි සඳහන් වන කාරණාවන් දිහා බලනකොට Tamanගේ අමුදරුවන්ට සංග්‍රහ කිරීම කුසලයට නැඹුරු වෙච්ච ජීවිතයක් තුළ පිහිටලා Tamanගේ අමුදරුවන්ට සංග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. රාජ්‍ය පරිපාලනය කරන අනිත් පිරිසට සංග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. රටේ ඉන්න මිනිසුන්ට සංග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. වන සතුන්ට සිව්පාවන සංග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඇත්ත වශයෙන්ම දුප්පත් මිනිසුන්ට ධනෙ බෙදා දීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම දිහා එකින් එක දිහා බලනකොට අපිට පේනවා ඒවා සක්විති රජ කෙනෙකුගේ ජීවිතේ ශක්තිමත් කරන්න පුළුවන් වටිනාම කාරණාවන් බවට පත් වෙනවා. සක්විති රජ කෙනෙක් සිටිනවා. ඒ සක්විති රජතුමා Taman කල්පනා කරනවා මම දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මට මේ රාජ්‍ය කරන්න හැකියාවක් නැත්තේ නෑ. ඒ නිසා මේ රාජ්‍ය කරන්න බැරිකම නිසාම මම මගේ පුතාට රජකම ලබා දෙන්න ඕන කියලා හැඟීමෙන් යුක්තව මේ සක්විති රජතුමා Tamanගේ රාජ්‍ය Tamanගේ පුතාට පවරනවා. හැබැයි පුතාට පුළුවන්කමක් ලැබෙන්නේ මේ දස සක්විතිවත්. ඒ කියලා කියන්නේ කොටින්ම සඳහන් කළොත් එහෙම ඊ타ත්ම සාධාරණ විදියට Taman ගැන පමණක් නෙමෙයි Tamanගේ රටවැසියන් පිළිබඳවත් Tamanගේ සේනාව පිළිබඳවත් රාජ්‍ය නිලධාරීන් පිළිබඳවත් දුප්පත් මිනිසයා පිළිබඳවත් ගහකොළ සතා සිව්පාව පිළිබඳවත් ඔහුට හිතන්ට කියන්ට කල්පනා කරන්නට ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව Tamanගේ රජකම පිරිහුණා පමණක්ම නෙමෙයි අර සඳහන් කරපු වටිනා වස්තු 7 ක්‍රමානුකූලව නැති වෙලා ගියා. ඇත්ත වශයෙන්ම හොඳ රජ කෙනෙක් පාලකයෙක් ජීවත් වෙන විට තමයි ගහකොළ සතා සිව්පාවගේ පවා යම් යම් ආකාරයේහි වර්ණවත් භාවයක් ඇති වෙන්නේ. ඒ වගේම ඵල සම්පත්තින් කියන දේවල් ලැබෙන්නේ. අපට පේනවා දුෂ්ට රජවරු පහළ වෙනකොට ඒ දුෂ්ට රජවරු ඉදිරියේදී මේ ගහකොළ සතා සිව්පාව විනාශ වෙනවා. අපිට මේ බොහෝ දේශනාවන් තිබෙනවා. මේ කාල විපත්ති කාල පරිච්ඡේදයක අපි ජීවත් වෙන්නේ. මේ කාල විපත්ති කාල පරිච්ඡේදයක් තුළදී මේ වගේ මහා ව්‍යසනකාරී ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපිට පේනවා අර සක්විති රජ කෙනෙක් සතුව තිබෙන්නා වූ ඒ සම්පත් ක්‍රමානුකූලව පිරිහීමට ලක් වෙන්නේ නැති වෙලා යන්නේ. කොටිම කිව්වොත් Tamanගේ තියෙන රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වෙලා යන්නේ ඒ රජවරුන්ගේ තිබෙන්නා වූ අධාර්මික ස්වභාවය නිසා රටක් ගැන ජාතියක් ගැන කල්පනා කරන්නේ නැති ස්වභාවය නිසාමයි. ඒ වෙලාවේදී මේ පුත්‍රයා Tamanට පේනවා Tamanගේ ඇස් පනා පිටම රජකම ගත්තට දැන් මේ ඔක්කොම පරිහානි තත්යකටපත් වෙනවා. බලන්න අතන අර තාත්තා කල්පනා කරනවා Taman දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මම පුතාට රජකම දෙන්න ඕන කියලා. ඒ කාලේදී රාජ්‍ය පරම්පරාවෙන් පරම්පරාවට ගියත් අද ඒ සංකල්පය අපිට භාවිතයට ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔහු කල්පනා කරේ මං තපසට යන්න ඕන කියලා. මිනිසු ජීවිතේ එක්තරා පරිණත තත්යකටපත් වෙනකොට ඒ සියල්ලක්ම අත්හරින්න පුරුදු වෙන්න ඕන. ඒකයි මේ ධර්මයේ කියලා දෙන්නේ. ඒකයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවලා භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය අපිට කියලා දෙන්නේ ඒකයි. ආගම නෙමෙයි දර්ශනය අපිට කියලා දෙන්නේ මේ අත්හැරීමේ පුරුද්ද ඇති කරගන්න කියලා කිව්වා. අපි දන්නවා පොළොන්නරු කාල පරිච්ඡේදය තුළදී මකාදේව ජාතකයේ පදනම් කරගෙන මෝදේව දාවත කියලා අපි ගී කවියක් සංග්‍රහ කරලා තිබෙනවා. දැන් මකාදේව ජාතකයේ තුලත් අපිට පේන්නේ Tamanගේ හිසෙහි නරකසක් දැක්කට පස්සේ එහෙම නැත්නම් ඉදුණු කෙස්කසක් දැක්කට පස්සේ ඔහු Tamanගේ රජකම අන් අයට පවරලා වනගත වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම හිසේ නරකසක් දැකලා
වනගත වීම කියන සංකල්පයටත් එක්කම ගලප ගන්න පුළුවන් කාරණාව තමයි මිනිසු ඉසකෙස් පැහැෙනකන් තට්ටේ පෑදෙනකන් මේ රජකම් කර කර වයසට ගිහිල්ලා ඒ පුටුවල ඉන්නේ නැහැ. මිනිසුන්ගේ ජීවිත කාලයේ එක්තරා කාල පරිච්ඡේදයක් තුළ වුන් තමන්ගේ ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේදී වුන් මේ නිදහස හොයාගෙන යනවා, තපස හොයාගෙන යනවා, නිවීම හොයාගෙන යනවා. බලන්න කොච්චර වටිනා කාරණාවන් ඉතිහාසය තුළ අපිට කියලා දීලා තියෙනවද? අපි සමහර වෙලාවට අපේ රටේහි අපි බෞද්ධයන් විදිහට සලකනවා. අපේ බෞද්ධකම අපි පාවිච්චි කළා සමහරවිට අපි දේශපාලනට එනවා. හැබැයි බෞද්ධකම පාවිච්චි කළා දේශපාලනට ආවත් අල මූලික දර්ශනීය සම්පූර්ණයෙන් අපි අමතක කළා තමයි පින්වත්නි කටයුතු කරන්න. බලන්න එතකොට අත්හැරීමේ පුරුද්ද කියලා කියන කාරණාවන් අපිට පේනවා මේ ජාතක කතාව තුළ පවා මේක පෙන්눔 කරලා තියෙනවා. රජවරු Tamanට මහලු වෙලා යන්න ඉන්න බැරුව දෙපා වාරු නැතුව තවත් කෙනෙකුගේ උදව්වක් උපකාරයක් ඇතුව ගමන් කරලා මෙහිම රජකම් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතිහාසයේ රජවරු පෙන්නවා අපි අත්හැරලා යනවා තවත් කෙනෙකුට දෙන්න කියලා කිව්වා. ඒ නිසා බලන්න චක්කවර්ති සිහිනාද සූත්‍රයේත් අපිට පේන්නේ තාත්තා වයසට යනකොට පුතාට රජකම ලබා දෙනවා. ඒ දෙන්නේ හැබැයි දස සක්විතිවත් මේව අනුගමනය කරන්න කියලා කිව්වා. ක්‍රමානුකූලව පේනවා මේ પરම්පරාවල් 7ක් විතර යනකොට මේ රජවරුන්ගේ ජීවිත තුළ මේ දස සක්විතිවත් ක්‍රමානුකූලව නැති වෙලා යනවා. ඒක රජ කෙනෙකුගේ ජීවිතය තුළ උට පේනවා රටේ ඉන්න මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. හොරකම් කරන්න පටන් ගන්නත් පස්සේ ඒ පුජ්‍යලයා මේ රජතුමා ගෙනලා අහනවා ඇයි ඔබ හොරකම් කළේ කියලා. ඒ හොරකම් කළේ අත වශයෙන් මෙයා සඳහන් කරන්නේ මට ධනියක් ඇත්තේ නැහැ. ධනිය නැති නිසා තමයි මම හොරකම් කරන්නේ. අදටත් සමහර වෙලාවට මිනිස්සු හොරකමට බැස්සට පස්සේ ඉතාමත්ම අහිංසක විදියට මිනිස්සු හොරකම් කරනවා. මේ හොරකම් කිරීම අපිට කිසිසේත්ම අනුගමනය කරන්න අනුමත කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. දැන් එතනොද්දි පේනවා මිනිස්සුන්ගෙන් අහපුවාම ඇයි මේ හොරකම් කරේ කියලා කියපුවාම ඒ කාරණාවන් අහනකොට සමහර වෙලාවට සාමාන්‍ය මිනිස්සු විදියට පෘථග්ජන මිනිස්සු විදියට අපට අපේ හිත එක්තරා ආකාරයකට කම්පාවකට පත්වන ස්වභාවයක් තියෙනවා. දුප්පත්කමට හොරකම් කළේ, දරුවට කන්න දෙන්න දෙයක් නැතුව හොරකම් කළේ, දරුවට බෙහෙතක් හේතක් ගන්න දෙයක් නැතුව හොරකම් කළේ. මේ විදියට නොයෙක් ප්‍රකාශයන් සිද්ධ කරනකොට මේවා සාමාන්‍ය මිනිස්සු විදියට ඉන්නකොට පින්වත්නි අපිට පේනවා අපි සංවේදී මිනිස්සු විදියට මේ පිළිබඳ ලොකු කම්පාවක් අපේ සිත් තුළ තියෙනවා. ඒතකොට අපිට පේනවා රජතුමා අහනවා හොරකම් කළේ ඇයිද කියලා අහපුවාම දුප්පත්කම නිසා කියනවා. රජතුමා කරන්නේ ඔහුට යම් විදියකින් ධනයක් ලබා දීලා නැවත හොරකම් කරන්න එපා කියලා ඔහු පිටත් කරනවා. මිනිස්සු හිතනවා හොරකම් කළාට පස්සේ රජතුමාගෙන් ධනිය ලබා ගන්න පුළුවන් කියලා. හොරකම් කරන්න පටන් ගන්නවා. දඬුවම් දෙනවා. මිනිසුන්ට මරණීය දඬුවම් නියම කරනවා. ඉන් පස්සේ මිනිස්සු මොකද කරන්නේ? ධනවත් මිනිසුන්ගේ ධනිය හොරකම් කර ගැනීම සඳහා අව්‍යාවද නිෂ්පාදනය කරනවා. ධනවත් මිනිසුන්ගේ ගෙවල් වලට පැනලා යම් යම් දේවල් ලබා ගන්නවා. ඉන් පස්සේ පින්වත් අපිට පේනවා බොරු කියන එක, කේලම් කියන එක මේ ක්‍රමානුකූලව සමාජය තුළ ව්‍යාප්තලා යනවා. මිනිස්සු මොනතරම් අසහනකාරී පීඩාකාරී ස්වභාවයකටපත් වෙලා සම්පූර්ණ රට අගාධයකටපත් වෙනවද කියලා කිව්වොත් එහෙම මිනිසුන්ගේ තියෙන වර්ණය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. රූපන්ත මිනිසු Tamanගේ රූපය අවර්ණ තත්යකටපත් වෙනවා. ආයුෂ අවුරුදු 100 ඉඳලා අවුරුදු 10 දක්වා අඩු වෙලා යනවා. අඩුම වයසේදී දරුවන් විවාහ කරගන්නවා. එතකොට අපිට පේනවා මොන තරම් සමාජ ව්‍යසනයක් රටක් එක්තරා ආකාරයකට බිඳ වැටීම සඳහා බලපානවද? ජාතියක් සම්පූර්ණයෙන්ම බිමට සමතලා වීම සඳහා මේ කාරණාවන් කොච්චර දුරට බලපානවද? දැන් ඔබට හිතෙනවද, ඔබට දැනෙනවද මේ කියන දේශනාවක් අදටත් ගැලපෙනවද කියලා? අඩු වැඩි වශයෙන් ඕනෑම කෙනෙකුට මේ දේශනාවන් පින්වත්නි ගලප ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඇයි එහෙම සඳහන් කරන්නේ? අපිට පේනවා අපේ ඇස් පන පිටම මේ කියන ධර්ම කාරණාවන් අප ඉදිරියේ තිබෙනවා. අප ඉදිරියේ මේ ගරා වැටීම කියලා කියන දේ තිබෙනවා. අප ඉදිරියේහි මිනිස්සු මංකොල කන ස්වභාවයක් තියෙනවා. අප ඉදිරියේම මිනිස්සු Tamanගේ දරුවන්, පුංචි දරුවන් දූෂණය කරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම අවුරුදු 8-9 දරුවන් දූෂණය කළ ඝාතනය කරන අවස්ථාවන් තිබෙනවා. ඒකට අපිට පේනවා මේ ව්‍යසනකාරී ස්වභාවයකට මූලික වශයෙන්ම හේතු වෙන්නේ අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අපේ රටේ ඉතිහාසයේ ජීවත් වෙච්ච මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කරවලා දේශනා කරපු ඒ ධර්මිෂ්ඨ සමාජයක් ධාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කරන ස්වභාවයේ தත්ත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක් වෙලා පංචශීල ප්‍රතිපත්තිය කියලා කියන්නේ රටේ ඉතිහාසය තුළ ජීවත් වෙච්ච මිනිසුන්ට එදා ඉඳලම අති විශිෂ්ට වූ අනර්ග වූ දෙයක් බවට පත් වුණා. පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්නා මිනිසෙක් කවදාවත් Tamanගේ ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැහැ. අපේ රටේ ජීවත් වෙන බොහෝ පාලකයන්
පංචශීලය කියලා කියන එක අමු අමියම ඝාතනය කරනවා. ඔවුන් විනාශ ස්වභාවයට පත් කරනවා. මිනිස්සු තමන්ගේ ජීවිත තුළ අනුන්ගේ ජීවිත විනාශ කරනවා. අනුන්ගේ දේපල හොරා කනවා. අපේ තිබිච්ච දේපල වල සමහර දේවල් හොරා කනවා. කාම මිත්‍යාචාරයේ හැසිරෙනවා. මේ විදිහට බලනකොට මේ පංචශීල ප්‍රතිපත්තියක් රාජ්‍ය පාලකයන්ගේ ඉඳලා බොහෝ වෙලාවට පල්ලෙහාම ජීවත් වන මිනිසුන්ගේ ජීවිත තුළ ඇත්තේ නැහැ. ඒකට කොහොමද රටක් ගොඩගන්නේ? කොහොමද ජාතියක් ගොඩනගාගන්නේ? පින්වත්නි අපිට පේනවා මේ සියල්ලක්ම ඉදිරියේදී මේ ව්‍යසනකාරී ස්වභාවයේ தත්ත්වයේ මතුවලා එනකොට අපි මොකක්ද කළ යුතු වන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත්ත වශයෙන්ම ඵලයට උත්තර නෙමෙයි හෙව්වේ මූලයටයි උත්තර හෙව්වේ. ඒකයි හේතුඵල න්‍යාය තුළ අපිට මේ දේශනාවන් පිළිබඳව සඳහන් කරන්නේ. හැම වෙලාවක් තුළදීම මූලික හේතුව කුමක්ද කියලා බැලුවා. මූලික හේතු හොයාගෙන හේතුවට අවශ්‍ය කරන ප්‍රතිකාරය ලබා දුන්නා. මිනිස්සු හොරකම් කරන්නේ රට තුළ කිසියම් ආකාරයක අසහනකාරී ස්වභාවයක් තිබෙන නිසා. ඒ වගේම අසමානතාවක් තිබෙන නිසා. ඒ වගේම Tamanට තිබිච්ච නියමිතව අයිතිවාසිකම් නැතිවීම නිසා. තමා සතුව තිබිච්ච දේවල් හොරකම් කර ගැනීම නිසා. ඒ නිසායි මිනිස්සු එක්තරා ආකාරයකට පීඩනකාරී ස්වභාවයකට පත් වෙන්නේ. ඒතකොට අපිට පේනවා රාජ්‍යයක් තුළ වැරදි තීන්දුව తీරන ගත්තට පස්සේ Taman ගැන විතරක් Tamanගේ પરම්පරාව ගැන විතරක් මේ විදිහට කල්පනා කරලා තීන්දුව తీරන ගත්තාම මිනිස්සු සම්පූර්ණයෙන්ම අසහනකාරී තත්යකට පත් වෙනවා, විනාශකාරී ස්වභාවයකට පත් වෙනවා. එතකොට අපි පේනවා දේශනාවලට අනුකූලව ගත්තට පස්සේ ඇත්ත වශයෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ විසින් පාලකයන් විසින් කළ යුතු වන්නේ වෙන කිසිවක් නොම කුෂි කර්මාන්තී නිරත වන මිනිසුන්ට ඒ නිසියාකාර විදියට අවශ්‍ය කරන ඒ උදව් උපකාරය කරන්න අවශ්‍ය වෙනවා. බලන්න මේක ධර්මානුකූලව කියපු කාරණාවක්. නමුත් අපිට පේනවා කුෂි කර්මාන්තයට අවශ්‍ය කරන ඒ නිසි තීන්දුව తీරන නොගැනීම නිසා අපි කොච්චර අසහනයට පත් වෙලා ඉන්නවද? ගොවියන් කොච්චර අසහනයට පත් වෙලා ඉන්නවද? ඒකට කොච්චර විදියට Tamanගේ ජීවිත කඩාවැටීමක් තියෙනවද? අපිට පේනවා අද හැමදාමත් අපිට ඇහෙන්නේ ජනමාධ්‍ය හරහා මේ ආරහිගියක් පිළිබඳව කතා කරන එක. ආරහිගියක් මිනිස්සු බයයි. සබ්බේ සත්තා ආහාරිකා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ ආහාරයෙන්. මිනිස්සු Tamanගේ ජීවත් වීම සඳහා කරන හැම උත්සාහයක් තුළදීම Taman උපයන මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් මිනිස්සු වියදම් කරන්නේ Tamanගේ ආහාර සඳහා. Tamanගේ දරුවා බඩගින්නේ කෑග ගහ ඉන්නකොට අඬනකොට කිරි ටිකක් කියලා අඬනකොට අපේ රටේ ජීවත් වෙන අපේ අම්මලා තාත්තලාට ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් තියනවාද? ඒ නිසා නිසි ආකාර විදියට මේ කුෂි කර්මාන්තයට අවශ්‍ය කරන එක්තරා ආකාරයකට ඒ ගත්ත අමනෝඥ තීන්දුව తీරන නිසා අද රටක් විදියට ජාතියක් විදියට අපි බඩගිනින ඉන්න ජාතියක් බවට පත් වෙලා ඉන්නවා. අපි ඇත්ත වශයෙන්ම එදා ලෝකයේ තුල ජීවත් වෙච්ච මිනිස්සු අපි දන්නවා තුන් වේලම බත් කාලා ජීවත් වෙච්ච මිනිස්සු මිනිසුන්ගේ හොඳ යැපීම් මට්ටමක් තිබුණා. පසුබට මම මේක සඳහන් කරනම් අපි මොනතරම් ස්වයංපෝෂිත ජාතියක් බවට පත් වෙලා හිටියද? නමුත් අපිට පේනවා අපේ රටේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන් විනාශ ස්වභාවයට පත් වෙලා. සමහර වෙලාවට අපිට පේනවා මිනිස්සු රෝගාබාධයන්ට පත් වෙලා. ඒ නිසා නිසි ආකාරයකට මිනිස්සු තීන්දුව తీරන නොගැනීම එක්තරා ආකාරයකට දුර්වල පාලන තන්ත්‍රයක තියෙන ස්වභාවයේ තත්ත්වය. අපිට පේනවා ඉතිහාසයේ තුලත් සමහර රජවරු ඔවුන් බිමට ඇදලා දැම්මා. වටේට හිටපු කේවට්ටියෝ ටික වටේ ඉඳගෙන රජතුමා සතුට කරන්නට සමහර දේවල් ප්‍රකාශයට පත් කරාට පස්සේ රජතුමා එක්තරා ආකාරයකට දුරදිග නොබලා තීන්දුව తీරන අරගෙන ඔහු යම් යම් ක්‍රියාමාර්ග ගැනීම නිසා මිනිසු අසහනයට පත් වෙලා රටවල් විනාශ ස්වභාවයට පත් වී ස්වභාවය අපි දන්නවා. ඒ නිසා කුෂි කර්මාන්තයේ බරපතල විදියට බිඳ වැටෙච්ච මේ කාල පරිච්ඡේදයක් තුල අපිට ඒ ගැන නැවත හිතන්න කල්පනා කරන්න සිද්ධ වෙනවා. මම ඔබට මේ කාරණාවත් මේ දේශනාවේදී සඳහන් කරන්නේ මෙයයි දර්ශනය. මෙයයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු දර්ශනීය තුල තිබිච්ච කාරණාව. ඒත් අපිට පේනවා ඊළඟ කාරණාව තමයි අත වශයෙන් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයින් නිරත වෙලා ඉන්න පිරිසට ඒ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික දේවල් කරගෙන යාම සඳහා අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා දීම. අපේ රටේ සමහර වෙලාවට අපිට පේනවා පහුගිය කාල පරිච්ඡේදයන් තුළ අපේ විශ්වවිද්‍යාලවල පවා දරුවන් අලුත් නිර්මාණ කළා, නවෝත්පාදනය කළා. මෙරටෙහි දේශීය බසින් තිබෙනා වූ යම් යම් ආකාරයෙහි බලක් ශක්තිය අරබෝධයට විසඳුම් සමහර දේවල් හෙව්වා. නමුත් පින්නත් අපිට පේනවා මේ ජීවත් වෙන මිනිස්සු මේවා ගැන කිසිම දෙයක් කල්පනා කළේ නැහැ. ව්‍යාපාරිකයන්ට Tamanගේ හිතවත් පිරිසට බදු සහන ලබා දීලා ඒ බදු සහන නොලැබීම ලබාගත් නිසාම ඒ ලබා දීම නිසාම අපිට බොහෝ වෙලාවට අපේ ආදායම අහිමි වෙලා ගියා. රටට ආදායම අහිමි වෙලා ගියා. ඒ නිසා ව්‍යාපාරික පුජ්‍යලයන් අපිට පේනවා අද තනින් තන ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වහලා දාලා
රැකියා කරන පිරිස්වල රැකියා අවදානමක් තිබෙනවා. ඒ නිසා අපිට පේනවා කඩවල් හිස් වෙලා ගිහිල්ලා. සමහර වෙලාවට මහමගට බැස්සට පස්සේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ එහෙම නැත්නම් තේ එකක් බොණ්ඩ නැති තරක් බවට පත් වෙලා තියෙනවා. ගෑස් ටිකක් ඇත්තේ නැහැ, නොයිකුත් දේවල් ඇත්තේ නැහැ. ව්‍යාපාරිකයන් බිද්ද වැටලා මහා කර්මාන්ත කරගෙන ගිහපු අය Tamanගේ කර්මාන්ත කරගන්න බැරුව ඔවුන් සුසුම් වෙලන අවස්ථාවන් තිබෙනවා. Tamanගේ ජීවන රටාවක් සකස් වෙලා තිබුණා. ඒ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් ස්වභාවයට පත් වෙලා. එතකොට පේනවා මේ කඩාවැටීම මේ ධර්මානුකූල විග්‍රහ කරලා බලනකොට ධර්මයේ නොසලකා ධර්මයේ මුදුනින් පිළිගත් මිනිසු ධර්මයේ නොසකා කටයුතු කිරීමේ ඛේද වාචකය තමයි අපිට මේ පෙන්වන්නේ. තුන්වෙනි කාරණාව විදිහට පින්වත්නි අපිට පේනවා චක්කවර්ති සීහනන්ද සූත්‍ර දේශනාවන් වල තිබිච්ච දේශනාවන් පදනම් කරගත්තට පස්සේ දුප්පත් මිනිසුන්ට ධනෙ ලබා දීම. ඇත්ත වශයෙන්ම දුප්පත් මිනිසුන්ට ධනෙ ලබා දීම කියලා කියන්නේ ඡන්ද කාලයට මිනිසුන්ට සල්ලි දෙන එක නෙමෙයි, බඩු බෙදෙන එක නෙමෙයි කර යුතු වන්නේ. දුප්පත් මිනිසුන්ට ජීවන තත්ත්වයේ නගා සිටීම සඳහා, ඔවුන්ට ස්වයං රැකියාවන් කිරීම සඳහා, ඔවුන්ගේ පුංචි සුද්ධ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා, ස්වයංව Tamanගේ ජීවිත නගා සිටවා ගැනීම සඳහා තමයි අපි උදව් උපකාර කළ යුතු වන්නේ. එහෙම නැතුව මුදලක් දීලා ඔවුන් සන්තෝෂයට පත් කරලා නැවතත් Tamanගේ බලය තහවුරු කර ගැනීම සඳහා ඡන්දය ලබා ගැනීම නෙමෙයි මේ දර්ශනය තුළ කියලා දෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පින්වත්නි, මේ ස්වභාවයේ தත්ත්වය අපිට පේනවා මේ ධර්මානුකූලව දස සක්විතිවත් සතර සංග්‍රහවත් පංචශීල ප්‍රතිපත්තිය මේවා තමයි ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතයට බද්ධ කර ගන්න තිබිච්ච දේවල්. නමුත් අපිට පේනවා ඒ සියලුම දේවල් සම්පූර්ණයෙන් නැති වෙනකොට මේ ව්‍යසනකාරී පීඩාකාරී ස්වභාවය අප තුළ ගිලිහිලා කියලා තේනවා, නැත්නම් මතුවලා තිබෙනවා. ඔබ හිතන්න කල්පනා කරන්න අද ජීවත් වෙන මිනිසුන්ට අලුත් නිර්මාණයක් කරන්නට ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ ජීවිතවලට යම් දෙයක් ඇති කරගන්න, දානයක් මානයක් දෙන්න, පින්කමක් කරගන්න, තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න, තවත් කෙනෙකුට කෑමක් බීමක් දෙන්න තරම්වත් අද මිනිසුන්ට ශක්තියක් ඇත්තේ නැහැ. ඔබ හිතන්න කල්පනා කරන්න මහා සෑයවල් සකස් කළා. ඒ වගේම ගල්වඩුවන් මහා නිර්මාණයන් සිද්ධ කළා. කලා ශිල්පී නොයෙක් ආකාරයේ දේවල් සිද්ධ කළා. ඇයි හේතුව? අපේ මිනිසුන්ගේ ජීවන රටාවක් තිබුණා පින්වත්නි. අපේ තිබිච්ච මහා සංස්කෘතිය ගැන කතා කරනකොට අපි කවුරුත් කතා කරන්නේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පේ. දැන් මේවා සමහර වෙලාවට මේ නූතන ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ට මේවා එක්තරා ආකාරයකට මහා විහිළු බවට පත් වුණාට අපිට පේනවා ඒ තුල තමයි අපට තියෙන සුන්දරත්වයේ තියෙන సౌందర్యාත්මක ස්වභාවය, ආධ්‍යාත්මික දර්ශනය කියන කාරණාවන් තිබෙන්නේ. අපි ඔක්කොම කල්පනා කළා හිතුවා අපි මවාගත්ත ලෝකයක් තුළ අපේ ජීවිතය ගත වුණා. මවාගත්ත ලෝකයක් තුළ අපේ ජීවිතය ගත වුණායයි කියලා කියන්නේ අපි වෙනම ලෝකයක් තුළ අපි ජීවත් වුණේ. අපි කවුරුත් කල්පනා කළේ නැහැ, විශ්වාස කළේ නැහැ මේ තරම් සමාජයේ ජීවත් වන මිනිසුන්ට අපි ඇස් පන අපිටම කඩාවැටීමක් සිද්ධ වෙයි කියලා. ඒ නිසා අපි වෙනම ලෝකයක් තුළ ජීවත් වුණා. අපි තිබිච්ච බොහෝ සාරධර්ම පද්ධතීන් සම්පූර්ණයෙන් අපි බොහෝ දේවල් අපි අමතක කළා. ඒ නිසා බලන්න වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා කියන සංකල්පයේ තුල දැන් බලන්න වැව කියලා කියන්නේ අත් වශයෙන් මිනිසු දේවත් වේලා සලකපු දෙයක්. මිනිසුන්ගේ ස්වයංපෝෂිත රටාව ස්වභාවයේ తত্ত্বය සියල්ලක්ම ගොඩ නැගුණා. වැවත් එක්ක බද්ධ වෙච්ච ජීවිතයක් තියෙනවා. වැව් සංස්කෘතියක් තියෙනවා. වාර පද්ධතියක් තියෙනවා. ඒවා ගොඩනගා ගැනීම සඳහා යොදාගත් තාක්ෂණික ඥානයක් තිබෙනවා. අපේ රටේ ජීවත් වෙන මිනිසු ඒවා ඔක්කොම කල් වේලා ඒතු බලාගෙන ඒ සියලු දේවල් සිද්ධ කළා. වැසි කාලෙට Tamanගේ වැව් ටික පුරවාගෙන වැස්ස නැති කාලෙට අපිට පේනවා ඔවුන් Tamanගේ කුෂිකර්මාන්තයන් ඉතාමත්ම මනාලෙස ඒවා සංවදානය කරලා මේ කුෂිකර්මාන්තයන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කරගත්තා. මිනිස්සු බඩගින්නේ හිටියේ නැහැ. ඒ නිසා Tamanගේ වැවේ කොටසක්, Tamanගේ කුඹුරේ කොටසක් Tamanට පමණක් නෙමෙයි කුරුළු තුඩුව එහෙම නැත්නම් කුරුළු පාළුව නමින් සඳහන් කරන Tamanගේ බඩකට පුරවා ගන්නවා වගේම සතා සිව්පාව ගැනත් හිතුවා. ගහක ගෙඩි ටික කඩා ගන්නකොට මිනිස්සු කවදාවත් ඒ ගහේ ගෙඩි ටික ඔක්කොම කඩාගත්තේ නැහැ. අපි ආත්මාර්ථකාමී මිනිස්සු විදියට අපි ඒවා සියල්ලක්ම කඩා ගන්නවා. හැබැයි අපිට පේනවා ගහක ගෙඩි ටික පළදාව කඩා ගන්නකොට සතා සිව්පාවටත් කණ්ඩතයක් තිබුණා. Tamanගේ කුඹුරේ හේනේ යම් යම් දේවල් වගාවන් සිද්ධ කළා. ඒ වගාවන් වල ඵල ප්‍රයෝජන ගන්නකොට ඒවයි කොටසක් තිබුණා සතුන්ට සිව්පාවන්ටත් කන්න. මොනතරම් අපේ ජීවිතය තුළ මානව ජීවිතයක් තිබුණාද? සතා සිව්පාව පිළිබඳ මොනතරම් කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් අපේ ජීවිත තුළ තිබුණාද?
නමුත් අපිට පේනවා අද ඔක්කොම සියල්ලක්ම අපි ඉදිරියේ නැති වෙලා ගිහිල්ලා. එතකොට බලන්න බැව් සකස් කරලා වාරි පද්ධති සකස් කරලා කුඹුර වලට ජලය අරගෙන ඒ ක්‍රමානුකූලව ඒවා සකස් කරගෙන පිළියෙල කරගෙන ඒත් එක්කම ඔවුන්ගේ ජීවිතය තුළ තිබිච්ච මේ මනා සංවිධානාත්මක ස්වභාවයේ தත්ත්වය බලනකොට මොනතරම් විශිෂ්ට ස්වභාවයක් තිබුණද? අපි ඔක්කොම අමතක කරලා දැම්මා. අඩුම තරමින් අපට අපේ තියෙන අතිරික්ත ආහාර ටිකවත් අපිට ගබඩා කරලා ගැනීමේ ස්වභාවයක් ඇත්තේ නැහැ. අපි කොයිතරම්නම් අපේ ඵලදාවන් ලබා ගන්න කාල පරිච්ඡේදයන් තුල ඒ ඵලදාවන් කොච්චර විනාශ කරලා දානවද? කොච්චර අයින් කරලා දානවද? කුණු කොල්ලෙට අපිව විසි කරනවද? රාජ්‍යයට කිසිම ප්‍රතිපත්තියක් ඇත්තේ නැහැ, දර්ශනයක් ඇත්තේ නැහැ. මේවා කල් තබා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කරගන්න පුළුවන්. ආහාර හිගියක් ඇති වෙනකොට ඒ ආහාර හිගියට මුණ දෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදයන් අපි සකස් කරගන්නේ නැහැ. අපට පේනවා සමහර කුරුල්ලන් පවා වැසි කාල සීමාවන් එනකොට, වැසි සමය එනකොට Tamanට අවශ්‍ය කරන ආහාර ගබඩා කරලා තියෙනවා. සතෙකුට ඒ විඥානය තියෙනකොට අපේ රටේ ඉන්න බොහෝ පාලකයන්ට, පරිපාලකයන්ට, දේශපාලකයන්ට මේ විඥානයක් තියෙනවා. ඒ නිසා මේ මහා වාරි සංස්කෘතියක් තුළ ගොඩනැගිච්ච දේ තුළ අපිට පේනවා අපේ ඇස්පනා අපිට මේවා නැති වෙලා ගිහිලා තියෙනවා. ඊළඟට අපිට පේනවා වෙබත් එක්කම දාගැබ තියෙනවා. මේ දාගැබ පන්සල කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මීය සංකේතවත් කරන දේවල්. මිනිස්සු මහන්සිලා වැඩ කරලා තමන්ගේ යුතුයකම හරියට රට වෙනින්, තමන්ගේ දරුවා වෙනින්, සියලු දෙනා වෙනින් ඉෂ්ට සිද්ධ කරලා මිනිසුන්ගේ ආධ්‍යාත්මය පෝෂණය කරන්නට රටාවක් තිබුණා. ඒ රටාව තමයි අපිට පේන්නේ මහා නිර්මාණ ඉදිරිපත් කරපු එක. මහා සෑයවල් සකස් කළා. ඔබ හිතන්න කල්පනා කරන්න මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කරවීමෙන් පසුව ඒ මහා සකස් කරපු මහා සෑයවල් සකස් කරන්න අපි මිනිස්සු මොනතරම් දුක් මහන්සි වෙන්න ඇතිද? තූපංශය කියවනකොට මහා තූපේ සකස් කරනකොට මේ මහා තූප වර්ණාවේදී අපිට පේනවා මිනිස්සු ඒ සඳහා සහභාගී වෙති ස්වභාවයේ තත්ත්වය කොයි වගේද කියලා. ඒතකොට මිනිසුන්ගේ ජීවිතයේ තුළ එක පැත්තකින් ආර්ථිකයේ ස්වයංපෝෂිත තත්ත්වයකට පත් වෙනකොට අනිත් පැත්තෙන් වෙන්නේ මොකද වෙන්නේ? මිනිසුන්ගේ ආධ්‍යාත්මීය පෝෂණය කරන්න මිනිසුන්ට ඉඩ කඩක් තිබුණා. ඒ ආධ්‍යාත්මීය පෝෂණය වෙන ඒ කාල සීමාව තුළම ඒ පරාසය තුළම අපිට පේනවා මිනිසුන්ගේ විනෝදාස්වාදය කියලා කියන කාරණාවන් තිබුණා. ගිරජ්‍ය සමාජ්‍ය වගේ උත්සව තිබුණා. ඒ බොහෝ උත්සවවලදී අපිට පේනවා මිනිස්සු රාත්‍රී කාලේ එළියේ වැටෙනකම්ම අපිට පේනවා මිනිස්සු ඒ උත්සව වලට සම්බන්ධ වෙනවා. පෙරහැරවල් තිබුණා. මිනිසුන් වීදි පුරාවට සන්තෝෂ වෙන කාල සීමාවක් තිබුණා. මේ සියල්ලක් තුළදීම අපිට පේනවා ඒ සියල්ලම ස්වයංපෝෂිත තත්යකට පත් වෙනකොට අද සමහර වෙලාවට මේ පීඩනකාරී ස්වභාවයේ තත්ත්වයේ තුළ මිනිසියෙකුට නව නිර්මාණයක් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ගීතයක් නිර්මාණය කරගන්න, නවකතාවක් නිර්මාණය කරගන්න, වෙනත් දෙයක් නිර්මාණය කරගන්න, උත්තම ගණයේ කලාකෘතියක් නිර්මාණය කරගන්න තරම් සුදුසු මානසික ස්වභාවයක් අද බොහෝ මිනිසුන්ට ඇත්තේ නැහැ. ඒත් සමගම අපිට පේනවා මිනිසුන්ට බණක් දහමක් අපිට අහන්න කියන්න භාවනාවක් කරන්න තරම් Tamanගේ චිත්ත ශක්තිය ජීවිතය තුළ කොට නැගිලා නැහැ. මේ සියල්ලක්ම ඔබට මා සඳහන් කරන්නේ වෙන කාරණාවක් නිසා නෙමෙයි. මේ தত্ত্বය අපිට ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ தত্ত্বය ගොඩනගා ගන්නට නම් අපි මුල ඉඳලා අපේ ජීවිතය ආරම්භ කරන්න අවශ්‍ය වෙනවා. දැන් බලන්න ගමයි පන්සලයි කියලා තිබිච්ච කාරණාව තුළ කොයිතරම්නම් අපේ මිනිසුන්ගේ ජීවිතය තුළ හොඳ බැඳියාවක් තිබුණාද? ගම කියලා කියන්නේ මිනිසුන්ට වටිනා සම්පතක් බවට පත් වුණා. ගමේ මිනිසු තුළ ભેදයක් තිබුණේ නැහැ. සියලු දෙනාම පන්සලේ ධර්මශාලාවට ආවා. ඒ ධර්මශාලාවට ඇවිල්ලා ගමේ ඉන්න මුල්ම ගුරුවරයා බවට උපදේශකයා විදිහට භික්ෂුන් වහන්සේපත් වුණා. උන්වහන්සේ Tamanගේ ගමේ ඉන්න මිනිසුන්ට ජීවත් වීම රටාව කියලා දුන්නා. ගමේ ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා. නමුත් අපිට පේනවා ක්‍රමානුකූල වේ තත්ත්වේ නැති වෙලා ගිහිල්ලා. කෙනෙක් හිතන්න පුළුවන් අපි එක්තරා පරණ සංස්කෘතියකට නැවත වතාවක් යනවා කියලා. පරණ ඉතිහාසයකට යනවා කියලා. නෑ පින්වත්නි, මෙයයි අපේ රටේ තුල තිබිච්ච දර්ශනය. මෙයයි අපේ රටට අනන්‍ය විචු දර්ශනය. නමුත් අපිට පේනවා ගමයි පන්සලයි ක්‍රමානුකූලව ඈත් වුණා. අදටත් අපිට පේනවා ගමත් පන්සලත් මේ ඈත් කරන්නට නොයේ කාකාරී සංවිධානාත්මක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ අරගලයේ තොලේ පවා අපි දකිනවා සමහර වෙලාවට නිල නොමන සංවිධාන විසින් මේ අරගලයේ කූට ලෙස යොදා ගන්නවා. මේ අවස්ථාවාදී මිනිස්සු බලාගෙන ඉන්නවා මේ රටට අරබුදයක් එන විට මේ අරබුදයේ හරහා මේ මහා සංස්කෘතික සම්ප්‍රදායන් විනාශ ස්වභාවයට පත් කරන්න. ඔවුන් දන්නවා මේ රටේ තුන මිනිසුන්ගේ ජීවිත වන ස්වභාවය තුළ ඒ මහා සංස්කෘතිය තුළ මිනිසුන්ගේ තියෙන හැදියාව, බැඳියාව, ඒ වගේම එකමොතකම මේ සියල්ලක්ම ඔවුන් දකිනවා. නමුත් ක්‍රමානුකූල අපිට පේනවා භික්ෂුන් වහන්සේලාට ගරහමින් පූජනීය ස්ථානවලට ගරහමින් නොයේ ක්‍රියාමාර්ග ගන්නේ මේ මහා සම්ප්‍රදාය බිඳවට්ටන්නට. ඒ නිසා අපි කවදත් ඊටමත් හොඳින් ජීවත් වෙච්ච ජාතියක්. අපි අතර ભેදයක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට ભેද ඇති කරන්නට බොහෝ වෙලාවට මේ අය
ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට පේනවා පින්වත්නි මේ සම්ප්‍රදාය මේ தත්වයන් තුළ එක්තරා ආකාරයකට ලොකු ගැටීම් සහගත ස්වභාවයක් තියෙනවා. සමහරවිට අද තරුණයෝ පන්සලෙන් ඈත් වෙලා ගමේ දායක පිරිස පන්සලෙන් ඈත් වෙලා මේ කඩාවැටීම තුළ අපි එක්තරා ආකාරයකට අසහනකාරී මිනිසුන් බවට පත් වෙලා තිබෙනවා. දැන් එතකොට අපිට මෙහෙම තත්ත්වයක් උදා වුණේ ඇයි? එකක් තමයි අපි දන්නවා මේ කාරණාව බලනකොට චක්කවර්ති සීනාද සූත්‍ර දේශනාවන්ට අනුකූලව ගත්තොත් මේ රාජ්‍ය පාලකයන්ගේ තිබුච්චි මේ තිබිච්චි වැරදි තීන්දුව తీරන පරිපාලනයේ ආත්මාර්ථකාමී ස්වභාවය තුළ මේ දේවල් සිද්ධ වුණා. ඒත් එක්කම අපේ රටෙහි 1977න් පස්සේ මේ විවෘත ආර්ථිකය ඇති වුණාට පස්සේ පින්වත්නි අපි අපේ සාමාන්‍ය සරල ජීවිතේ සම්පූර්ණයෙන් බිඳ වැටෙන්න පටන් ගත්තා. අද බොහෝ වෙලාවට අපි කතා කරන්නේ සංචාරකයන්ගේ පැමිණීම අඩුයි, විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ලැබීම හරිම අඩුයි, අපේ අපනායන හරි අඩුයි. ඒ නිසා අපිට මුදල් ඇත්තේ නැහැ, විදේශ මුදල් සංචිත ඇත්තේ නැහැ. මිනිසුන්ට කන්න බොන්න දේවල් ඇත්තේ නැහැ. බලන්න අපි උදේ නැගිට වෙලාවෙ ඉඳලා රාත්‍රී කාලයේදී අපි නිින්දට යනකම්ම අපි ජීවිතලා තියෙන ඩොලර් වලින්. සමහර වෙලාවට අද පොයේ දවසකදී අපේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ කාරණාව ඊතරම ගෝචර නොවුනත් මේ තාත්තේ මේකයි ඇත්ත තත්ත්වය. ඔබේ පුතා දුව තරුණයා හෙට දවසේ ඉපදින දරුවන් මේ ඔක්කොම ණය ගොඩක් තුළ අපේ ජීවිතේ ගත වෙනවා. එතකොට අපිට ඇයි මේ කඩාවැටීම උනේ කියලා කියනකොට බලනකොට අපි පේන්නේ අපි අනුන්ගෙන් ණයට අරගෙන අපි කාලා බීලා විනෝද වෙලා අපේ ජීවිතය ගත කරලා තියෙනවා. අපි ඒ වගේ අධි පරිභෝජන රටාවකට අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම හුරු කළා පින්වත්නි. ඒ සම්පූර්ණයෙන්ම හුරු කළායයි කියලා මම සඳහන් කරන්නේ අපි පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම අපි කතා කරපු දේ තමයි ඔක්කොම රට දේවල් පිළිබඳව කතා කළා. අපි රට ඉඳි කියලා පටන් ගත්තා, රට ඇඳුම් පටන් ගත්තා. ඒ වගේම රට රෙදි කියලා පටන් ගත්තා. ඔක්කොම අපි පාවිච්චි කරන හැම දෙයක්ම පිටරට දේවල් වලට තමයි අපි නැඹුරුවක් තිබුණේ. අපි දන්නේම නැතුව අපේ ජීවිතේ අධි පරිභෝජන රටාවකට හුරු වුණා. මිනිසුන්ගේ අතට මුදල් ලැබෙන්න අපිට අනවශ්‍ය දේවල් අපි ගෙනා ගත්තා. ගෙවල් දොරවල් වලට පුරව ගත්තා. ඔබ ජීවත් වෙන ඔබේ නිවස බලන්න ඔබට ඇත්ත වශයෙන්ම සරල විදියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඔබේ ජීවිතය තුළ තිබෙනවා. ඔබේ නිවස තුළ තිබෙනවා. හැබැයි අපිට පේනවා ඔබ අනවශ්‍ය දේවල් කොච්චර ප්‍රමාණයක් Tamanගේ නිවස තුළ ගෙනත් තියනවාද? ඒවා කොච්චර හිසේ රදයක්ද? සමහර වෙලාවට ඔබගේ නිවසේ තුළ තිබෙන්නා වූ Tamanට පාවිච්චිට නොගන්නා භාණ්ඩ කොච්චර ප්‍රමාණයක් තියනවද? තැන් තැන් වල ගොඩ ගහලා කොච්චර දෙයක් තියනවද? නමුත් පින්වත්නි අපිට පේනවා අපේ භාණ්ඩ බොහෝ ප්‍රමාණයක් අඩු වෙනකොට සරල ජීවිතයක් කියලා කියන්නේ මිනිසුන්ට පුදුමාකාර විදිහේ සතුටක් Tamanගේ ජීවිතයට ගෙනත් දෙනවා. සුභරතෝ ගිනේ සල්ලෝකෝත්ති කියලා කියන මේ ගුණය කරණීයමෙත සූත්‍ර දේශනාවල සඳහන් කළා. දැන් ඔබ හිතන්න කල්පනා කරන්නට ඔබ විශාල මන්දිරයක ජීවත් වෙන කෙනෙක්. ඔබට යම් විදියකින් ඔබේ දුවදරුවන් ඔබේ දැසිදස්සන් උදව්පකාර කරන මිල මුදල් මේ බොහෝමයක් දේවල් ඔබට ඔබේ ජීවිතය තුළ තිබෙනවා. හැබැයි ඒ වුණාට ඔබට හිතෙන්නේ නැද්ද දැනෙන්නේ නැද්ද මේ මහා මන්දිරයේ ජීවත් වෙනවට වඩා අපිට කොහේ හරි තැනකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා පුංචි කුටියක් සකස් කරගෙන පිළියෙල කරගෙන ඒක ඇතුලේ ජීවත් වෙන තියනවා නම් කොච්චර වටිනවද කියලා ඔබ හිතන්නේ නැද්ද? අපි දන්නවා සමහර සංචාරක ව්‍යාපාරය තුළ සුදු ජාතිකයන් ලංකාවට පැමිණලා ඔවුන් මහා ධනයක් තියෙන පිරිස. ඒ වගේම අධි සුඛෝභෝගී ජීවිතය ගත කරපු පිරිස. හැබැයි ඔවුන් දන්නවා ඒ ගත කරපු සුඛෝභෝගී ජීවිතය තුළ Taman බලාපොරොත්තු වන ආත්ම තෘප්තිය ඇත්තේ නැහැ. ඒ නිසා අපේ රටේ සමහර සංචාරක කලාපවල කුඹුරු අසබ්ද තැන්වල ඒ වගේම ඊ타මත්ම සරල විදිහට සකස් කරපු මැටි ගහපු ඒ කුටිවල එහෙම නැත්නම් පැලවල් වල ඔවුන් ගත කරනවා රාත්‍රී කාලයේදී. ඒ වටපිටාවේ තියෙන පරිසරය තුළ තිබෙන්නා වූ ගහකොළ සතාසිපාව වගේ පමණක්ම නෙමෙයි. ඒ ඇලදොලේ වතුර වැටෙන එක පවා ඔවුන්ට එක්තරා ආකාරයක මහා තෘප්තිමත් ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා. එතකොට මේ සරලකම තුළ අපේ ජීවිතය තුළ පුදුමාකාර තෘප්තිමත් ස්වභාවයක් තියෙනවා. නමුත් අපි සම්පූර්ණයෙන්ම අධි පරිභෝජන රටාවකට අපේ ජීවිතය හුරු වුණා. මේ ව්‍යසනකාරී ස්වභාවයකට තත්ත්වයකට රටේ පාලනය කරපු රාජ්‍ය පාලකයන් හෝ දේශපාලඥයන් පමණක්ම නෙමෙයි පින්වත්නි අපි හැම කෙනෙක්ම වග කියන්න අවශ්‍ය වෙනවා. හේතුව මොකක්ද? අර උතුම් දර්ශනයක් අපිට දේශනා කරලා තිබුණා. ඒ උතුම් දර්ශනය තමයි මොකක්ද? ඒ දර්ශනය තමයි
සරල ලෙස අපේ ජීවිතය ගත කරන්න කියන එක. දැන් බලන්න අපි කොච්චර අපේ ජීවිතේ පාලනයක් සිද්ධ වෙලා තියෙනවද? සමහර වෙලාවට ඔබ යම් විදියකින් වෙළඳසැලකට ගියාට පස්සේ එහෙම නැත්නම් සුපිරි වෙළඳසැලකට ගියාට පස්සේ ඉස්සර ගත්ත භාණ්ඩ ප්‍රමාණය කොච්චර අඩු වෙලා තියෙනවද? එතකොට ඔබට මේ අඩුවීමත් එක්කම ඔබට පේනවා ඔබේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට කොටුවීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් යම් පාලන සාගත ස්වභාවයක් තියෙනවා. එතකොට බලන්න අපි සමහර වෙලාවට අපි වාහනයක ගමන් කරපු පිරිස අපි සමහර වෙලාවට දැන් ගමන් කරන්නේ පොදු ප්‍රවාහනයක් තුල. අද මේ රටේ ජීවත් වෙන ආර්ථික විශේෂඥයන් බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ Tamanගේ ගෙවත්තේ හෝ ඉඩකඩක් තිබෙන හැම තැනකම Tamanට පුළුවන් ආකාරයකට මඤ්ඤොක කෝටුවක්වත් මේ මහ පොළොවේ හිටව ගන්න කියලා කියන එක. බතලයලයක් හිටව ගන්න. මිනිස්සු මඤ්ඤොක කනවා කියනකොට බතල කනවා කියලා කියනකොට සමහර මිනිස්සු hina වුණා. ඊට වඩා සමහර වෙලාවට ශනික ආහාර තියෙන තැන් වලට ගිහිල්ලා අපි ඊටාමත්ම උසස් මිනිස්සු විදියට සමහරලාට කාපු බිපු මිනිසුන්ට ඒ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා අද මහ පොළොවේට බැහැලා Tamanගේ දෙපය මහ පොළොවේ තියලා වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක එක පැත්තකින් කොච්චර හොඳ ක්‍රමයක්ද කියලා හිතෙනවා. එක්තරා ආකාරයකට මට හිතන දැනෙන කාරණාව තමයි මේ ගියපු මහා රටාව බොරුවෙන් මායාවෙන් ගොඩනගපු රටාව සම්පූර්ණයෙන්ම බිඳවට්ටලා ආපෞසරයක් ජාතියක් විදිහට නැගිටින්න නම් රටක් විදිහට නැගිටින්න නම් මහ පොළොවේ ඉඳලා පටන් ගන්න කියලා කියන කාරණාව අපිට කියලා දීලා තියෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරු පවා විනිසුරුවරුන් පවා Tamanගේ ගෙවත්තේ කොතනක හෝ ඉඩකඩක් තියෙන තැනක මේ ඇත්ත වගා කරගන්නවා. කෙනෙක් හිතන්න පුළුවන් නාගරික ජීවත් වෙන පිරිසට නම් මේ කටයුතු කරගන්න අමාරුයි අපහසුයි කියලා. නමුත් Tamanගේ සෞඛ්‍ය තත්ත්වය කොච්චර හොඳයිද? බස් වලින් ඒ වගේම නොයිකුත් දේවල් වලින් ගමන් ගත්ත පිරිස සමහරලාට පුංචි සයිකලයකින් ගමන් කරනවා. එක පැත්තකින් Tamanගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි. බස් වලින් කාර් වලින් නිතරම ගමන් කරපු පිරිස දැන් පාගමනින් යන්න උත්සාහ කරනවා. මේ සියල්ලක්ම තුලදීදී අපිට පේනවා පින්වත්නි අපේ ජීවිතය ආපෞසරයක් පල්ලෙහාට ක්‍රමානුකූලව ගමන් කරලා තියෙනවා. අපේ ආහාර රටාව වෙනස් වෙනකොට අපට පේනවා අපේ සෞඛ්‍ය තත්ත්වය ගොඩාක් හොඳයි. ඉස්සර මිනිසුන්ගේ කැඳ බීපියක මිනිසු කොච්චර ගැරහීමට ලක් කළාද? කැඳ බීපුවාම මිනිසු කිව්වා නිදිමත හැදෙනවා කියලා කිව්වා. කිරිබත් කාපුවම නිදිමත හැදෙනවා කියලා කිව්වා. හැබැයි පින්වත්නි ආපෞසරකේ ජීවන රටාවට හුරු වෙනකොට අපි දන්නවා අපේ සෞඛ්‍ය තුළ ලොකු වෙනසක් ඇති වෙනවා. අපේ ජීවිතය තුළ මහා කඩාවැටීමක් අසහනකාරී ස්වභාවයක් තියෙනවා. මහා අතෘප්තිකර දේවල් අපේ මනස තුළ නිර්මාණය කරගත්තට පස්සේ අපිට දරන්න බැරි විදියට අපිට ලෝකයේ තුළ යම් විදිහකින් පීඩනකාරී ස්වභාවයක් තියෙනකොට අපි සමහර දේවල් අපි අනවශ්‍ය විදිහට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. කොච්චර පීඩනයක් තුළ ඔබේ ජීවිතේ ගත වුණාද? හැබැයි අපි අනවශ්‍ය විදිහට බලාපොරොත්තුවක් නැතුව අපේ ජීවත් වීම සඳහා වටපිටා පරිසරයක් ගොඩනගා ගන්නකොට නිර්මාණය කර ගන්නකොට ඒ සැහැල්ලු භාවයේ තුළ ඔබට එක්තරා ආකාරයකට නිවීම සහගත ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා අපිට පේනවා මේ தত্ত্বය මේ ස්වභාවය අපි පින්වත්නි ඍණාත්මක විදියට අපි මේ විදියට කතා කළාට මේ සම්පූර්ණයෙන්ම අපි ධනාත්මක විදියට අපට අපේ ජීවිතේ ගත කරන්න පුළුවන්. අපි සමහර වෙලාවට පුංචි වැටුපක් ලබාගෙන ඔබේ ජීවිතයට ඔරොත්තු නොදන ආකාරයකට මංගල කටයුතු සිද්ධ කරපු පිරිස ඒ මංගල කටයුතු තාමත් ඔබ ගෙවෙනවා. වයස අවුරුදු 50ක් 60ක් ගිහිල්ලත් ඔබ ගත්ත ණය ටික තාමත් ගෙවනවා. අපි ඒ තරම් අධි පරිභෝජනවාදී සහ අපිට ඔරොත්තු නොදන රටාවකට අපේ ජීවිතය යන්නේ නැතුව සරල විදියකට හැම දෙයක්ම සැලසුම් කරගත්තට පස්සේ සරල රටාවකට අපි හුරු කරගත්තට පස්සේ ගහකොළ සතාසීපාවට අපේ ජීවිත යොමු වුණාට පස්සේ පින්වත්නි අපට පේනවා මේ ජීවිතේ නැවත වතාව ගොඩනගා ගන්න පුළුවන්. ඒ ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික පසුබිම අපිට පේනවා අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි රටක් විදිහට ජාතියක් විදිහට මේ தත්ත්වය අවබෝධ කරගන්න රටේ පරිපාලනය කරන රාජ්‍ය පාලකයන් සියලු දෙනාම ධර්මානුකූලව හිතන්න කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. නැවත වතාවක් අපේ ජීවිත දිහා ආවර්ජනය කරන්න අවශ්‍ය වෙනවා. රාජ්‍ය පාලකයන්ගේ ජීවිත ආවර්ජනය කරන්න අවශ්‍ය වෙනවා. ඔබට වැරදුනේ කොතනද? ඔබ ධර්මයට පිටුපෑවද? මේ තරම් මහා විශිෂ්ට දර්ශනයක් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවලා දේශනා කරපු එකක් ඉතිහාසය තුළ මහා ප්‍රෞಢ ජාතියක් විදිහට ජීවත් වුණා. යටත් විජිත කාල පරිච්ඡේදයන් තුළ බ්‍රිතාන්‍යයන්ට පෘතුගීසින් ලන්දේසින් කාල පරිච්ඡේදයන් තුළ අපි එක්තරා කාර්යක අපේ ජීවිත තුළ වෙනස් වීම ඇති වුණා. තාක්ෂණي අපිට ඇති වුණා. එහෙත් අපට ජාතියක් විදිහට රටක් විදිහට අපිට නැගිටින්න තිබෙච්චි මේ අවස්ථාවන් බොහෝ වෙලාවට මේ 74ක කාල පරිච්ඡේදයේ තුළ පහුගිය කාල පරිච්ඡේදය අපිට අහිමිලා ගිහිලා තියෙන නිසා අපි නැවත පටන් ගමු. අපේ ජීවිත සරල කරගමු. සරල විදිහට හිතමු. එහෙත් අපි නූතන තාක්ෂණික ලෝකයේ තුළ ජීවත් වෙමු. ඒ ජීවත් වීම තුළ මනුෂ්‍යත්වයට ගරු කරමු.
ඒ නිසා අපි පුංචි තැනින් පටන්ගෙන අපේ ජීවිත අපි ගොඩනගාගමු. ඒ ගොඩනගා ගැනීම අදවන් වූ දවසක අපට සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ ආධ්‍යාත්මයටත් මුල් තැන දීලා. එහෙම නැති වුණොත් අපේ ජීවිත පරාජිත ජීවිතයක් බවට පත් වෙනවා. ඒ ආධ්‍යාත්මික මහා දර්ශනය තමයි අද පොසොන්පුර 15ක පොහොය දවසේදී මිහිඳු මහ රහතන් වහන්සේ අපට දේශනා කළේ. මා විශ්වාස කරනවා අද මේ දේශනාව අනිකුත් බොහෝ දේශනාවන්ට වඩා තරමක් දුරට වෙනස් දේශනාවක් බවට පත් වෙනවා. නමුත් අද තමයි දවස මේ වගේ දේශනාවක් සිදු කරන්න. ඒ නිසා අපි ජීවිතේ නැවත නැගිටිමු, සබවාදී විදිහට හිතමු. අපිට සතිය වීරිය වගේ කටයුතු අපේ ජීවිත සම්බන්ධ කරගමු. මේ තුලින් පින්වත්නි අපිට පුළුවන්කමක් තිබෙනවා ජීවිතේ වෙනස් කරගන්න. මේ ඔබට ජීවිතේ වෙනස් කරගන්න දුන්න හොඳම අවස්ථාවක් බවත් සැලකන්න. ඒ නිසා අද දවසේදී පොසොන්පුර 15ක පොහොය දවසේදී මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාගත් අනන්ත කුසල ශක්තිය බලෙන් හැම දිනාගේම ජීවිත වාසනාවන්ත තත්වයකට පත් වේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. අත්ත දීපා විහෙරත වෙන කාගේවත් පිහිටක් ඇත්තේ නැ තමන්ට විතරයි පිහිටක් තියෙන්නේ. ඔබ වගා කරගත්තොත් ඔබට කණ්ඩ බොණ්ඩ ලැබේ. ඒ නිසා ඔබට සියලුම ශක්තිය ලබා ගැනීමට තුනුරුවන්ගේම ආශිර්වාදයේ රැකවරණයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු සියලු විරෝධාර රණවිරුවන්ටත් පින් අනුමෝදන් වේවා. දෙවියන් සහිත අපි හැමදෙනාටත් මේ පින් බලෙන් උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.